අයිබෝන් දුවේ පුතේ අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාපයේ පාඩමේ අලුත් කොටසක් තාප මිතිය කියන කොටස යටතේ පළවෙනි බහුවර්ණ 10 තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් පුරුදු විදිහටම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා PDF link එක ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු නිවැරදිද කියන එක වීඩියෝ එකත් එක්ක. හරි වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්නම් තාප මිතිය ගැන. අපි දන්නවා තාප මිතිය කියන්නේ තාපයේ මැනීම සම්බන්ධ දේවල්. තාපය කියන්නේ ශක්ති විශේෂයක්. ඒතකොට ශක්තිය තාප ශක්තිය මනින්නේ ජූල් වලින්. යම්කිසි වස්තුවකට තාපය දුන්නාම වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන් එක්කෝ. උෂ්ණත් ප්‍රධාන ආකාර දෙකක් මම කතා කරන්නේ. සියලුම ආකාර නෙවෙයි අපිට ගණන් ටිකට හදාගන්න පුළුවන් වෙන ප්‍රමාණය විතරයි સિદ્ધාන්ත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ප්‍රධාන සිද්ධවීම් දෙකක් වෙන්න පුළුවන් වස්තුවකට තාපය උරාගද්දී පළවෙනි එක තමයි උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙද්දී අපිට ගන්න පුළුවන් අවශෝෂණය කරන තාප ප්‍රමාණය. ලෝකයේ අනිත් පැත්ත උෂ්ණත්වය අඩු කරද්දී එහෙම නැත්නම් සිසිල් වෙද්දී පිට කරන තාප ප්‍රමාණය ms θ කියලා ගන්න පුළුවන්. m කියන්නේ ස්කන්ධය, s කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට එහෙම නැත්නම් සමහර වෙලාවට ද්‍රව්‍ය අවස්ථාව විපර්යාසයකට ලක් වෙන්න පුළුවන්. අයිස් කැටයක් දිය වෙනවා. එහෙම නැත්නම් වතුර වාෂ්ප වෙනවා. ඔය වගේ අවස්ථාවකදී ml වර්ගයේ තාපයක් තමයි අවශෝෂණය කරන්නේ පද්ධතිය. අපි කියනවා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. කිලෝග්‍රෑම් එකක් ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාව කරන්න. ඒ වගේම විලයනයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියනවා කිලෝග්‍රෑම් එකක් ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප අවස්ථාව බවට පත් කරන්න අවශ්‍යම ශක්තිය. ඔය වගේ කතාවක් එන්නේ. එතකොට ml වර්ගයේ හරි ms θ වර්ගයේ හරි තාප ප්‍රමාණයක් තමයි හැම වෙලේම අපිට ගණනය කිරීමට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ ඔය තාප මිතිය කියන කොටසෙන්. බලමු වැඩේට යමු එහෙනම්. පළවෙනි බහුවර්ණය. ලෝහ කැබැල්ලක් සෙල්සියස් 90 දක්වා රත් කර සෙල්සියස් 30 පවතින ජලයේ කැලරිමීටරයකට අතාරිනු ලැබේ. අවසානයේ උෂ්ණත්වය සෙල්සියස් 60ක් වේ. පළමුව ලෝහ කැබැල්ලේ ස්කන්ධයෙන් අඩකට සමාන ස්කන්ධයෙන් යුත් දෙම ලෝහේම කැබැල්ලක් සෙල්සියස් 90 දක්වා රත් කර සෙල්සියස් 30 පවතින මුල් ජල ප්‍රමාණය මැති සර්වසම කැලරිමීටරයකට අත්හරිනු ලැබේ. එවිට අවසාන උෂ්ණත්වය කීයද කියලා අපෙන් අහනවා. ආරම්භයේදී මට ගන්න පුළුවන් ආරම්භක අවස්ථාව අපිට දීලා තියෙන පළවෙනි අවස්ථාවට අදාළව ලෝහ කැබැල්ල පිට කරන තාපය ms θ වර්ගයේ තාපයක්. සමාන වෙන්න ඕන ජලය ලබාගත් තාපය ඒත් ms θ වර්ගයේ තාපයක්. දෙන්නම උෂ්ණත්ව වෙනස් වීම වලට භාජනය වෙන්නේ. මම පොදුවේ ගත්තේ MCQ එක ලොකෝට හිතන්න එපා. MTM කැපිලා යන්න ඕනේ. ඒවා පස්සේ බලමු. එතකොට මේ ලෝහ කැබැල්ල පිට කරපු තාපය ලෝහ කැබැල්ල ස්කන්ධයෙන් විශිෂ්ට තාප ධාරිතාවය S කියලා ගත්තොත් උෂ්ණත්ව වෙනස සෙල්සියස් 90 ලෝහ කැබැල්ල 60 දක්වා සීතල වෙලා තියෙනවා. මොකද 90 ලෝහ කැබැල්ලක් තමයි දැන් මේ පද්ධතිය අවසාන සමතුලිත උෂ්ණත්වයේ සෙල්සියස් 60ට ඇවිල්ලා තියෙන්නේ. 90 ඉඳලා 60 දක්වා සිසිල් වෙනවා කියලා කියන්නේ සෙල්සියස් 30යි උෂ්ණත්ව වෙනස. ජල ස්කන්ධය මම m නෝට් කියලා ගන්නම්. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය S නෝට් කියලා ගන්නවා. ජලයේ උෂ්ණත්ව වෙනස ජලයේ තිබ්බ ආරම්භක උෂ්ණත්වයේ 30 ජලයේ 60 දක්වා රත් වෙනවා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස 30යි. ඕම් ජලයේ ආරම්භක අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී අපි ගන්නේ ලෝහ කැබැල්ල කලින් ස්කන්ධය වගේ භාගයක්. එම්බෙදීම දෙක ස්කන්ධයක්. SA යගේමයි උෂ්ණත්ව වෙනස කියනකොට ලෝහ කැබැල්ලේ ආරම්භක උෂ්ණත්වය 90යි. එයා θ ප්‍රමාණයක් දක්වා සිසිල් වෙනවා කියලා ගත්තොත් 90 ඍණ θ උෂ්ණත්ව වෙනස. ජලයේ ස්කන්ධයේ වෙනසක් නැහැ. m නෝට් s නෝට් ජලයේ උෂ්ණත්වය එතකොට 30 ඉඳලා සෙල්සියස් 30 ආරම්භක උෂ්ණත්වයේ ඉඳලා θ ප්‍රමාණයක් දක්වා රත් වෙනවා කියලා කියන්නේ θ ඍණ 30යි උෂ්ණත්ව වෙනස. සමීකරණ දෙක බෙදන්න පුළුවන්. ms m නෝට් s නෝට් කැපිලා යනවා. මේ පැත්තේ 30ට මේ පැත්තේ 30 කපලා අයින් කරන්න පුළුවන්. එතකොට එනවා 1ට 90 ඍණ θ බෙදීම දෙක කියන්නේ උඩට දාන්න පුළුවන්. සමානයි. මේ පැත්තේ 1ට θ ඍණ 30යි. 50 ගුණිතය දැම්මොත් 2යි θ ඍණ 30 වරක් දෙක 60 සමානයි. 90 වරක් එක 90 ඍණ θ. ඍණ θ මෙහෙට එනකොට ධන θ වෙනවා. එතකොට 3යි θ සමානයි 90යි 60යි එකතු වුණාම 150යි. θ සමානයි අංශක 50යි සෙල්සියස් කියලා එනවා. එහෙනම් පද්ධතිය අවසාන සමතුලිත උෂ්ණත්වයේ දෙවෙනි අවස්ථාවේදී සෙල්සියස් 50. සෙල්සියස් 50 කියන්නේ පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට පළවෙනි ප්‍රශ්නෙට. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ කියනවා කැලරිමීටර පරීක්ෂණවලදී
ඒ කැලරිමීටර පෘෂ්ඨයේ උපදමා ඇත්තේ පරිසරයට තාප හානි වීම අවම කිරීම සඳහායි. ඔව්. පෘෂ්ඨයේ උපදාපුවාම විකිරණයෙන් තාපය හානි වීම අවම වෙනවා. ඒ වගේම විකිරණයෙන් තාපය අවශෝෂණය වීමත් අවම වෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියන්නේ කැලරිමීටරයේ පෘෂ්ඨයේ උපදමා ඇත්තේ පරිසරයෙන් තාපය අවශෝෂණය අඩු කිරීම සඳහායි. ඔව් ඒකත් හරි. අවශෝෂණය විමෝචනය කියන දෙකම සුදු සුමට පෘෂ්ඨවල අවශෝෂණය විමෝචනය කියන තාපය හුමාරු වෙන ක්‍රම දෙකම අඩුයි. කළු රළු පෘෂ්ඨවල අවශෝෂණය සහ විමෝචනය කියන දෙකම වැඩි. C ප්‍රකාශයේ කැලරිමීටරයේ පියනක් සපයා ඇත්තේ වාෂ්පීභවණයෙන් සංවහණයෙන් වන තාප හානිය අවම කිරීම සඳහායි. ඔව් පියන දාපුවාම වාෂ්පීභවණය කියන්නේ වාෂ්ප වීමෙන්. වාෂ්පීභවණය ගැන අපි වාෂ්ප ගැන කතා කරද්දී ඉස්සරහදී කතා කරනවා වාෂ්පීකරණය වාෂ්පීභවණය ගැන. වාෂ්ප වීමෙන් සහ සංවහණයෙන් තාපය හානිය අඩු කරන්න ABC සියල්ලම සත්‍ය වේ. පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙට. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය දියඇල්ලක් මීටර 21ක් උසවේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4.2 වැඩි කිරීම 10.3යි නම් දියඇල්ල මුදුනේ තිබෙන ජලයේ දියඇල්ල පාමුල තිබෙන ජලයේ උෂ්ණත්වයේ තිබිය හැකි උපරිම වෙනස. දියඇල්ල මුදුනේදී ජලයට තියෙන විභව ශක්තියක්. ඒ විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් mgh කියලා. ওই විභව ශක්තිය පල්ලෙහාට එනකොට වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙන්න ඕන. චාලක ශක්තිය බවට පරිවර්තනය වෙයි. තාප ශක්තිය බවට පරිවර්තනය වෙයි. ධ්වනි ශක්තිය බවට ශබ්දයක් ඇහි පරිවර්තනය වෙයි. හැබැයි අපෙන් අහන්නේ උපරිම උෂ්ණත්වය කොච්චරද කියලා. උපරිම උෂ්ණත්ව වෙනස ගන්නකොට අපිට හිතන්න වෙනවා මේ මුළු විභව ශක්තියම තාප ශක්තිය බවට පරිවර්තනය වුණා කියලා. එහෙනම් තාප ශක්තිය ms θ. m10 කැපිලා යනවා. ගුරුත්වාකර්ෂණය 10යි, h21යි, විශිෂ්ට තාපධාරිතාවය 4.2 වැඩි කිරීම 10.3යි කියන්නේ 4200යි. උෂ්ණත්ව වෙනස තමයි අපි අපෙන් අහන්නේ. 21 වරක් 1යි 21 වරක් 2යි බිඳුවයි. එක බෙදීම 20 කියලා කියන්නේ 0.5 සෙල්සියස් අංශක. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 4. ඊළඟට බලමු හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ M ද්‍රව ස්කන්ධයක උෂ්ණත්වය T1 සිට තාපාංකය T2 දක්වා වැඩි කිරීමට ගිල්ලුම් තාපකයක් T1 කාලයක් ගනී. තවත් T2 කාලාන්තරයකදී ද්‍රවයේ සිම්පල් M ස්කන්ධයක් වාෂ්ප බවට පත් වේ. භාජනයට සහ පරිසරයට හානි වූ තාප ප්‍රමාණය නොසලකා හැරියහොත් ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය බෙදීම ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය අතර අනුපාතය අපෙන් අහනවා. මම ගන්නවා පළවෙනි අවස්ථාවේ ගිල්ලුම් තාපකයේ ක්ෂමතාවය P කියලා ගත්තොත් තත්පරයකදී ආ දෙන්නේ P ශක්තිය. T1 කාලයක් ශක්තිය දුන්නාම ජලය ලබා ගන්න තාපයේ උෂ්ණත්වය වැඩි කරන්න පාවිච්චි වෙන්නේ ජල ස්කන්ධයේ S උෂ්ණත්ව වෙනස T2 ඍණ T1. දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වය වෙනස් කරන්න මේ පාවිච්චි කරන්නේ P ක්ෂමතාවයමයි T2 කාලයක් දුන්නාම M ජල ප්‍රමාණයක් සිම්පල් M ජල ප්‍රමාණයක් වාෂ්ප වෙනවා ml වර්ගයේ තාපයක් විදිහට. L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය වෙනවා. සමීකරණ දෙක බෙදුවොත් P to P කැපිලා යනවා. ඔතනින් අපෙන් L බෙදීම S අනුපාතය අහන්නේ මම L ගේනවා මේ පැත්තට S ගේනවා මේ පැත්තට. M T2 හෙට යනකොට ගුණ කිරීම T2 ඍණ T1 බෙදීම MT 1 කියලා එන්නේ. පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නය විශිෂ්ට තාපධාරිතාවය 130ක් වූ ඊයම් මූනිස්සමක් තත්පරයට මීටර 100ක වේගයෙන් ගමන් කර සවිකර ඇති ලී කුට්ටියක වැදී එහි සිරවේ. මූනිස්සම නිශ්චල වන විට එහි උෂ්ණත්ව නැග්ම ආගෙනම් මූනිස්සමේ ආරම්භයේ තිබෙන චාලක ශක්තිය. චාලක ශක්තිය භාගයයි MV වර්ගය. මේ මුළු ශක්තියම තාප ශක්තිය බවට පරිවර්තනය වුණා නම් ms θ සමාන වෙන්න ඕන. තාප ශක්තිය බවට පරිවර්තනය වුණා නම් භාගයයි ප්‍රවේගය කියන්නේ CI CA වර්ගය විශිෂ්ට තාපධාරිතාවය 130යි කියලා දීලා තියෙනවා. උෂ්ණත්ව නැග්ම θ. බිඳුවට බිඳුව කපලා අයින් කරන්න පුළුවන් 10ට දෙවරක් 1යි 2ට දෙවරක් 1යි 10ට දෙවරක් 5යි 500 බෙදීම 13යි කියලා කියන්නේ ආසන්නව 38ක විතර උෂ්ණත්වයක් වෙනවා. හැබැයි අපි දන්නවා මූනිස්සමට විතරක් නෙවෙයි ලී කැලලත් රත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මූනිස්සමේ වෙන ශක්ති ප්‍රභේද බවට පරිවර්තනය වෙන්නත් පුළුවන් චාලක ශක්තිය. ඒ නිසා 38ට ආසන්න උත්තරයක් වෙන්න ඕන 38 තරම් ලොකු වෙන්න බෑ. ඒ නිසා 35යි කියන උත්තරේට අපිට යන්න වෙනවා පිළිතුරු අංක 2. පැහැදිලි ඇති කියලා හිතනවා. පහ දිනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පල්ලෙහායි.
6 වෙනි ප්‍රශ්නය විශිෂ්ට අපදාරිතාවය පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඕනෑම ද්‍රව්‍යයක විශිෂ්ට අපදාරිතාවය යනු එම ද්‍රව්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණයයි. නෑ අපි ඔලෙවල් කාලේ ඉඳලා දන්නවා විශිෂ්ට අපදාරිතාවයේ අර්ථ දැක්වීම තියෙන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයේ සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවන්නට අවශ්‍ය ශක්තිය. කිලෝග්‍රෑම් එකේ කතාව නැති නිසා ඒ ප්‍රකාශය වැරදි. ජලය හොඳ සිසිල් කාරකයක් වනුයේ එහි විශිෂ්ට අපදාරිතාවයේ උච්ච වෙන නිසාය. ඒක හරි. ජලය හොඳට තාපය අවශෝෂණය කරන්නේ විශිෂ්ට අපදාරිතාවයේ ලොකු වගයක්. ද්‍රව්‍යයක විශිෂ්ට අපදාරිතාවයේ උෂ්ණත්වය සහ ස්කන්ධය යන දෙකම මත රඳා පවතී. උෂ්ණත්වය මත රඳා පවතින්නේ නැහැ. ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. රඳා පවතී කියන ප්‍රකාශය වැරදි. AB B පමණක් සත්‍ය වේ. පිළිතුරු අංක 2 නිවැරදි 6 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. කාමර උෂ්ණත්වයේදී ජලයේ විශිෂ්ට තාපදාරිතාවයේ දලාගය 4.2 වැඩි කිරීම 10.3යි කියලා දීලා තියෙනවා. මේ ප්‍රකාශය අනුව දැන් බලමු ජලයේ ග්‍රෑම් එකක්. පළවෙනි ප්‍රකාශය කියන්නේ ජලයේ ග්‍රෑම් එකක් 4.2 ජූල් තාප ප්‍රමාණයක් සැපයුවට උෂ්ණත්වය කෙල්වින් 1කින් ඉහළ නැංගේ. ජලයේ දාමු ජලයේ ග්‍රෑම් එකක් අරගෙන. ජලයේ ms θ සමාන වෙන්න ඕන 4.2ට. දෙන්නේ තාප ශක්තිය 4.2යි. ජල ස්කන්ධයේ ග්‍රෑම් 1 දැම්මොත් ග්‍රෑම් 1 කියන්නේ කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා. ජලයේ විශිෂ්ට තාපදාරිතාවය 4200යි. උෂ්ණත්වය θ කියලා ගමු උෂ්ණත්ව වෙනස 4.2යි. බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා. 10 4.2කින් 42 10න් බෙදුවාම 4.2යි. මේ පැත්තේ 4.2කට 4.2 කැපිලා යනවා. θ සමානයි 1යි. සෙල්සියස් එකක වෙනසක් කියන්නේ කෙල්වින් එකක වෙනසකටත් සමානයි. සෙල්සියස් 25 ඉඳලා 30ට 25 ඉඳලා 26ට යනකොට කෙල්වින් අගේ 25ට 273ක් එකතු වුණාම එන අගේට වඩා එකක් වෙනවා. එතකොට කෙල්වින් අගයත් වෙනස සමානයි. කෙල්වින් එකක නැග්මක් කියලා කියන්නේ සෙල්සියස් එකක නැග්මක්ම තමයි. එතකොට මේ කෙල්වින් එක නැග්මට සමාන අගයක්. ඒ නිසා පිළිතුරු අංක 1 නිවැරදි 7 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මිශ්‍රණ ක්‍රමයේ භාවිත කර ඊයම්මෝනිස් සමවල විශිෂ්ට තාපදාරිතාවයේ සෙවීමේ පරීක්ෂණයකදී ලැබුණු අගය සම්මත අගයට වඩා අඩු බව සොයා ගන්නාලදී මීට හේතු විය හැකියි. මිශ්‍රණ ක්‍රමය කියලා කියන්නේ ජලය හරි යම්කිසි මිශ්‍රණයකට. ජලය කියලා හිතමු. අපි දන්නවා ඊයම්මෝනිස් සම යම්කිසි ප්‍රමාණයක් රත් කරලා. එතකොට ඊයම් පිටකල තාපයේ ඊයම් වල ms θට සමානයි. ms θ ඊයම් සමාන වෙන්න ඕනේ ජලයේ ලබාගත් තාපය ජලයේ ms θට සමානයි. ms θ ජලයේ. එතකොට දැන් මේ අගය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන අගයට වඩා ඊයම් වල ඇත්ත විශිෂ්ට අපදාරිතාවයට වඩා වැඩි අගයක් හම්බුණා. අපි බලමු මොකක්ද කතාව කියන්නේ. පළවෙනි ප්‍රකාශය කියනවා ඊයම්මෝනිස් සම්බල ස්කන්ධය අඩුවෙන් තක්සේරු කිරීම. අපෙන් අහන්නේ ලැබුණු අගේ සම්මත අගයට වඩා අඩුයි කියලා. S අගේ ලැබුණු අගේ සම්මත අගයට වඩා අඩුයි. එහෙනම් ස්කන්ධය අඩු වුණා නම් S අගේ වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. මොකද එකම තාප ප්‍රමාණයක් පිට කරන්නේ මෙයා ලබා ගන්න ඒ තාප ප්‍රමාණය. B කියනවා ජලයේ ස්කන්ධය අඩුවෙන් තක්සේරු කිරීම. මෙයා අඩු වුණා නම් මේ පැත්තේ S අඩු වෙන්න පුළුවන්. එහෙනම් B හරි. එකම කියලා කියන්න බෑ. ඒක වෙන්න පුළුවන්. C ඊයම්මෝනිස් සම මාරු කිරීමේදී පරිසරයට තාපය හානි වීම. ඔව් මෙතන තිබ්බ මුළු තාපයම මෙයාට හම්බෙන්නේ නැතුව වෙන ක්‍රමයකට හානි වුණා නම් ඒක වෙන්නත් පුළුවන්. B සහ C සත්‍ය වේ. තුන්වෙනි පිළිතුර 8 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ 9 වෙනි ප්‍රශ්නය. සෙල්සියස් බිඳුවේ පවතින ස්කන්ධය MOX නම් ද්‍රවයක් සෙල්සියස් 100 පවතින 2 MO y ද්‍රවයක් සමග මිශ්‍ර කරන ලදී. පරිසරයට තාප හානි වීමක් සිදු නොවන අතර මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 80ක් වේ. x සහ y විශිෂ්ට තාපදාරිතා Cx Cy කියලා දීලා අපෙන් අහනවා සම්බන්ධතාවය. මම ගන්නවා x කියන ද්‍රවය. එයා තමයි සීතල ද්‍රවය සෙල්සියස් බිඳුවේ පවතින්නේ. එයා ලබාගත් තාපය m Cx උෂ්ණත්වය වෙනස එයා බිඳුවේ ඉඳලා 80 දක්වා රත් වෙලා තියෙනවා 80යි. සමාන වෙන්න ඕන y ද්‍රවයේ 2m ස්කන්ධයක් පාවිච්චි කරනවා Cy උෂ්ණත්ව වෙනස 100 ඉඳලා 80 දක්වා සීතල වෙලා තියෙනවා. මෙයා තාපය ලබා ගන්නවා මෙයා පිට කරනවා. මෙයා ලබාගත් තාපය මෙයා පිට කළ තාපයට සමානයි. උෂ්ණත්ව වෙනස 100 ඉඳලා 80 දක්වා අඩු වෙනකොට 20යි. සුළු කරමු 20 වරක් 1යි 20 වරක් 4යි. දෙවරක් 1යි දෙවරක් 1යි. m කැපිලා යනවා. Cx සමානයි දෙවරක් 2යි. එතකොට 2යි Cx සමානයි Cy
C1 සමානයි 0.5 CY. ඕම ඔය පිළිතුර දෙන්න අපිට. පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය. ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාපය අවශෝෂකයක යෙදෙන ශුද්ධ ද්‍රව්‍ය කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම දක්වන ප්‍රස්තාවයේදී ඇත ද්‍රව ඝන අවස්ථා දෙකේදීම පැවතිය හැකි උෂ්ණත්වය වනුයේ. ද්‍රව ඝන අවස්ථා දෙකේම තියෙනවා කියලා කියන්නේ ද්‍රව වෙමින් පවතිනවා. ආරම්භයේදී බලන්න ඝන අවස්ථාව ඔය රත් වෙනවා. ඝන අවස්ථාවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඊපස්සේ මේ මෙතන තමයි ඝන ද්‍රව වීම කියන සීමාව තියෙන්නේ. ඔය තමයි ඝන ද්‍රව වීම. ඝන ද්‍රව වීම. ඝන ද්‍රව වෙනකොට ද්‍රව සහ ඝන අවස්ථා දෙකම තියෙන්න පුළුවන්. එහෙනම් දෙකම තියෙන උෂ්ණත්වය මෙතන තියෙන උෂ්ණත්වය සෙල්සියස් 70 කියන උෂ්ණත්වය. සෙල්සියස් 70 කියන්නේ පිළිතුරු අංක 2 නිවැරදි. එහෙනම් දුවේ පුතේ අද අපි පටන් ගත්තේ තාපයේ පාඩමේ ගොඩක් ගණන් වලට සම්බන්ධ වෙන ගොඩක් ගණන් වලට අවශ්‍ය වෙන කොටසක්. එක වස්තුවක් පිට කරපු තාපය තවත් වස්තුවක් ලබාගත් තාපයට සමාන කරන්න විතරයි මේ ක්‍රමයේදී තියෙන්නේ. ලබා ගන්න සහ පිට කරන ආකාරය අපි බලන්න ඕන උෂ්ණත්ව වෙනසක්ද නැත්නම් අවස්ථා විපර්යාසයක්ද කියන්නේ. ඉස්සරහදී තවත් ගණන් කතා කරමු ඒ සම්බන්ධයෙන්. අද පළවෙනි වීඩියෝ එක. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙන්න. එතකන් සමගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි.